නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස මොනවද දැනගන්න ඉගෙන ගන්න එහෙම තියනවද? එනම් මම කරුණ ටික කියලා දෙන්නම්. මේ කාරණා ටිකක් අලුතෙන් අපිට හිතන්න වෙන ටිකක් ගැන. බුදුරජාණන් වහන්සේ පිරුම් පාන්න ඉස්සෙල්ලා මහා පරිනිර්වාණ සූත්‍රයේදී එහෙම ලෝකයට අපිට අවවාදයක් කළා තමයි කියන්නේ. ඒ කියන්නේ ඔයගලන්ට කවුරු හරි ධර්මයක් කියලා දුන්නොත් මම මේක ජීවමාන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්මයි ඇහුවේ කියලා ඒ පිළිගන්න එපා. හොඳ නිදසුන් නෙවෙයි. එහෙම නැත්නම් මහා සංඝරත්නය මෙන්න මේ විදිහට මේ ධර්මයේ පෙන්නනවා අර්ථකථන කරනවා කියලා කිව්වත් සම්බහුල තේරාපදේශ බොහෝ භික්ෂුන් වහන්සේලා උගන්වන්නේ කියලා දෙන්නේ මේ විදිහට කියලා කිව්වත් ඒක තේරාපදේශ දක්ෂ ව්‍යක්ත පඬිත එක තෙරුන් වහන්සේ නමක් කියලා දෙනවා කිව්වත් පිළිගන්න එපා. බැහැර කරන්නත් එපා. ඒ කවුරු කියලා දෙන දේවලු සුත්ති උතාරේ තබ්බානි විනය සම්දස්සිතබ්බානි ධම්මතායං උපනික්ඛිතබ්බානි. සූත්‍රයන්ට බහලා බලන්න, විනයට ආදේශ කරන්න, ධර්මයන්ට ගලපලා බලන්න. කතමස්මින් සුත්ති උතාරේ තබ්බානි කතමස්මින් විනය සම්දස්සිතබ්බානි කතමස්මින් ධම්මතායං උපනික්ඛිතබ්බානි. කුමන විනයට, කුමන ධර්මයන්ට, කුමන සූත්‍රයන්ට, කුමන විනයට, කුමන ධර්මයන්ටද ගලපලා බලන්න ඕනේ. චතුසු ආර්ය සත්‍යේසු සූත්‍ර වශයෙන් ගත්තාම චතුරාර්ය සත්‍යෙට මේ පෙන්වන දේශනාව ගැලපෙනවද? කතමස්මි විනය සම්දස්තබ්බානි රාග විනය, ද්වේෂ විනය, මෝහ විනය. රාග දේශ මොහ හික්මනවද? කතමස්මින් ධම්මතායං උපනික්ඛිතබ්බානි යති පටිච්ච සම්පදාය. පටිච්ච සම්පදායට ගැලපෙනවද කියලා බලන්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට ප්‍රධාන න්‍යායක් අනවලා තියෙන්නේ. එතකොට අද වැරද්ද වැඩේ කියන්නේ අපි හැම කෙනෙක්ම මිත්‍යා දෘෂ්ටි කියන කෙනෙක් තෝක කියලා තමයි පටන් ගන්නෙ. නමුත් අපි පරිශ්‍රණයක් කරමු. මොකද මම අද පෙන්වන්න යන ටික අමුතු දහම් කොටස් ටිකක්. ගොඩාක් දෙනෙක් කියනවා අවුරුදු 100,000 ගානක ඉඳලා පැවතාපු ධර්මයේ යට වෙලා තිබුණු තැන් අපි මතු කරගත්තා කියනවා. සෝවාන් වෙලා රහත් වෙලා කියලා ගොඩාක් අය කියනවා. හැබැයි ඔක්කොම සංකල්ප මට්ටමක කියලා මට හිතෙන්නේ. අපි
බුදුරජාණන් වහන්සේගේ අවවාදයේ පිළිටලා වටිනා පරීක්ෂණයක් අපි හැමදෙනාම එකතු වෙලා කරමු. මම මේ කියලා දෙනවා නෙමෙයි. අපි කරමු හොඳ පරීක්ෂණයක් අද. එතකොට යම් කිසි කෙනෙක් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තොත් එයාට කියනවා දික්ටි සම්පන්නයි කියලා. දවස බුදුරජාණන් වහන්සේ මුංගට සතක් පොන්න කල්කට හතක් අතට අරගෙන හිමාල පර්වතය පෙන්නලා වික්‍රම වහන්සේලාට මතක් කරනවා චතුරාර්ය සත්‍ය අවබෝධ වෙච්ච නැත්තම් සෝවාන් වෙච්ච නැත්තම් දික්ටි සම්පන්න පුද්ගලයාගේ ගෙවුණු දුක නැති වෙච්ච දුක මේ හිමාල පර්වතය වගේ. ඉතිරි වෙච්ච දුක මේ මුංගට හතක් පමණවන ගල්කට හතක් තමයි. ඒ අරතරන් දුක ගෙවුනේ මෙච්චර දුකක් ඉතුරුනේ කාගේද? දිට්ඨි සම්පන්න පුද්ගලයාගේ සෝවාන් වෙච්ච පුද්ගලයාගේ. එයා දිට්ඨි සම්පන්නුනේ සෝවාන් වුනේ කොහොමද? කොහොමද දිට්ඨි සම්පන්නුනේ? කොමන ධර්මයක් දැකලාද? චතුරාර්ය සත්‍ය. දුක්ඛාර්ය සත්‍ය, සමුදයාර්ය සත්‍ය, නිරෝධාර්ය සත්‍ය, මාර්ගාර්ය සත්‍ය. නේ? හරි. දැන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න තමයි බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාදය දේශනා කරන්නේ. පටිච්චසමුප්පාද ධර්මයක් හරහා තමයි චතුරාර්ය සත්‍ය එළියට එන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ, සරියුත් මහ රහතන් වහන්සේ පෙන්වා වදාළේ යෝ ධම්මං පස්සති සෝ පටිච්චසමුප්පාදං පස්සති. යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. යම් ධර්මයක් දැක්කනම් ඒ පටිච්චසමුප්පාදය දැකපු අය. පටිච්චසමුප්පාදය දැක්කොත් ඒ ධර්මය දැකපු අය. මෙන්න මේ පටිච්චසමුප්පාද ධර්මයේ පෙළ චුට්ටක්වත් වැරදි නෑ. පෙළ දහම 100%ක්ම නිවැරදි කිව්වමයි. හැබැයි මෙන්න මේ පටිච්චසමුපාද පෙළ දහමට අපි අද දවසේදී දීලා තියෙන අර්ථකථනය හරිද කියලා අපි විමසලා බැලිය යුතුයි. මම හරි නෑ කියලා කියනවා නෙමෙයි. මම හරි කියලා කියනවා නෙමෙයි. ඒකයි මම අපි පරිශ්‍රණයක් කරමු. අද දවසේදී මේ පටිච්චසමුපාද ධර්මයට ලෝකෙ තුල දීලා තියෙන අර්ථය ශාසනයට සාධාරණයක් කරන අර්ථයක්ද? චතුරාර්ය සත්‍ය අවබෝධය කරගන්න පුළුවන් වෙන අර්ථයක්ද? චතුරාර්ය සත්‍ය පහළ වෙන ආර්ය දර්ශනය මතුවෙන අර්ථයක්ද නැද්ද කියන පරිශ්‍රණය. පටිච්චසමුපාද අංග ටිකේ අද අපි අර්ථ අරගෙන තියෙන ක්‍රම මම ඉස්සෙල්ලා මතක් කරන්න. අවිද්‍යා කර්ම, අවිද්‍යා සංඛාර කියන ටික පෙර ජීවිතයක අවිද්‍යා කර්ම නිසා විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා ධර්මතා පහක් හම්බ වෙනවා. එතකොට මේ ධර්මතා පහ පෙර කර්මයට වර්තමාන විපාක. තණ්හා උපාදාන කියලා හේතු තුනක් හම්බ වෙනවා. එක වර්තමාන හේතු ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ. ඒක අනාගත ඵල. එහෙම නේද? අපි අද දවසේදී අර්ථ දක්වලා තින්නේ ඉගෙනගෙන කියන්නේ දැනගෙන තින්නේ මේ විදිහටද නැද්ද? පටිච්චසමුප්පාද කියලා දන්නවද? දන්නේ නැද්ද? මෑණිගොල්ලන්ට තේරුම් මං කියපේ. අහලා නැද්ද ඔයා?
ওই විදිහට නේද අද දවසේදී අපි අර්ථ අරගෙන තියෙන්නේ. හරි. අපි අපේ ජීවිතයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න දුක්ඛ සත්‍ය අපි දකින්න ඕනේ කොතනින්ද? දුක්ඛ සත්‍ය පනවලා තියෙන අද දවසේදී කොතනින්ද? කමන්නේ මම හයියෙන් කියන්නේ. නෑ හරි. මම අපේ ජීවන ජීවිතේ හරි මං අහන්නේ පටිච්ච සම්පදාය අංග ටිකෙන්නේ අපේ ජීවිතේ හෙලි කරන්නේ දැන් නේද? එතකොට විඥාන නාම දැන් පෙර අවිද්‍යා කර්ම කියපු ටික හරි අපිට පිළිගන්න පුළුවන්. ඊට පස්සේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන තැනින් තමයි අපිට දුක්ඛ සත්‍ය පෙන්වලා තියෙන්නේ අද. ඊට පස්සේ හොඳයි. මෙතනින් දුක්ඛ සත්‍ය පැනෙවුවොත් මේ ස්කන්ධ ටික හැදුනේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන තැන දුක්ඛ සත්‍ය පැනෙවුවොත් ගැලපෙනවද කියලා බලන්න. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන මේ ස්කන්ධ ටික හටගත්තේ කුමක් නිසාද? පෙර අවිද්‍යා සංඛාරය නිසා නම් අපි දුක්ඛ සත්‍ය පනවලා තින්නේ මොකද්ද? සමුදය සත්‍ය පනවලා තින්නේ එතකොට අවිද්‍යා සංඛාරය කියන තැනකින් වෙනවා. කියන්නේ මේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා දුක්ඛ සත්‍ය වුණොත් තේරුම් කියන්නේ මේ විපාක ස්කන්ධ ටික හටගත්තේ පෙර අවිද්‍යා කර්ම නිසානේ. හරි. එහෙම වුණොත් තියෙන දෝෂය මෙතෙන්ට දුක්ඛ සත්‍ය පැනෙවුවොත් තණ්හාව නිසා දුක ඇති වුණා කියලා පෙන්වන්න තැනක් නැහැ. තණ්හාව නැති කළ දුක නැති කරනවා කියලා පෙන්වන්න කමක් නැහැ. මොකද අවිද්‍යා සංකාරයෙන් හටගෙන තියෙන්නේ. හරි අපි ඕනනම් ඒකට මෙහෙමත් කියමුකෝ. මෙතන දුක පෙර තණ්හාව නිසා කරනම් හටගත්තේ. දුක්ඛ සත්‍ය ඉපදුණු එකක්. සමුදය සත්‍ය නිරුද්ධ වෙච්ච එකක් වෙනවා. චතුරාර්ය සත්‍ය වර්තමානයකින් හම්බ වෙන්නේ නැහැ එහෙනම්. වර්තමානයේක දුක පිරසෙන් දක්වලා සමුදය ප්‍රහාණය කරන්න පුළුවන් වේද අපිට? බෑ. මොකද අවිද්‍යා සංකාර තණ්හා උපාදාන කියන අතීත හේතුවකින් හටගත්ත විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටික ස්කන්ධ ටික කියන තැනක දුක දැම්මොත් දුක්ඛ සත්‍ය උපන්න එකක් සමුදය සත්‍ය ප්‍රහාණය වෙච්ච එකක් වෙන්නේ නැද්ද? වෙනවා. හරි. ඒ හින්දා එතනින් චතුරාර්ය සත්‍ය අපිට ලැබෙන්නේ නැහැ. තේරෙනවද මේ කිව්වේ? අනික උතන ස්කන්ධ ටිකෙන් ස්කන්ධ විපාක ස්කන්ධ ටික කියන තැන රාග නැහැ, ද්වේෂ නැහැ, මෝහ නැහැ, කෙලෙස් නැහැ, ක්ලේශ අනුසයක්වත් නැහැ. උතන විපාක ටික අපේ ජීවිතයේ වුණා. පෘථග්ජන පුද්ගලයාගේ විපාකයයි රහතන් වහන්සේගේ විපාකයයි බ්‍රහ්මයාගේ විපාකයයි ඔක්කොගේම විපාක ටික එක තැනක වෙනවා. රහතන් වහන්සේගේ විපාක ස්කන්ධ ටිකයි අපේ විපාක මිනිස්සුගේ විපාක ස්කන්ධ ටිකයි දෙකම සමාන විය හැකිද? බෑ. හරි. පොඩි මම කිව්වේ මම මේ පරිශ්‍රණයක් අපි කරන්නේ මේකට උත්තර හරිද වැරදිද කියන්නේ. ඊට පස්සේ දැන් අපි ওই විපාක ස්කන්ධ ටික වර්තමාන ඵලයි කියලා දාලා ඵල හේතු සම්දි හැටියට පෙන්වන්නේ තණ්හා උපාදාන භව කියන ටික පෙන්වන්නේ මොකේද? වර්තමාන කර්ම. වර්තමාන කර්ම හැටියට පෙන්වනවා මොකද්ද? තණ්හා උපාදාන භව. ජාති ජරා මරණ ශෝක පරිදේව කියන දුක අනාගත ඵල අනාගතයට. එහෙම ගත්තොත් තියෙන දෝෂිකණ්ඩ තණ්හා උපාදාන භව කියන සමුදය සත්‍යය. සමුදය සත්‍ය ඉපදිලා ජාති ජරා මරණ අනාගතයින් ඒ කියන්නේ දුක්ඛ සත්‍ය ඉපදිලා නැහැ. අද තණ්හා උපාදාන භව නිසා
තණ්හා උපාදාන භව කියනකොට චතුරාර්ය සත්‍ය මොන සත්‍යයටද ඇති? සමුදය සත්‍යයට. හරි. අද ඇති කරගන්න තණ්හා උපාදාන භව කියන මේ කෙලෙස් ටිකට මේ කර්ම ටිකට අනාගතයට නම් දුක මතු ජාති ජරා මරණ නම් මරණ පස්සේ ඉපදෙනවා නම් දුක්ඛ සත්‍ය උපන්න එකක්ද නූපන්න එකක්ද ඈ දැන් අද තියෙන කෙලෙස් ටිකට අනාගතයට දුක හටගන්නේ නම් අද සමුදය සත්‍ය ඉපදිලා දුක්ඛ සත්‍ය නූපන්න එකක් වෙනවද නැද්ද? වෙනවා. නූපන්න එකක් පිරිසිඳ දැකලා අපිට දුකෙන් මිදෙන්න පුළුවන්ද? ඒද දුකයි දුක්ඛ සමුදය නිරෝධේ මාර්ගයේ වර්තමානයේ හම්බ වෙනවද චතුරාර්ය සත්‍ය අපිට? හම්බ වෙනවද? නැහැ. විපාක ස්කන්ධ ටිකට දුක දැක්කොත් දුක ඉපදිලා සමුදය ප්‍රහාණය වෙච්ච එකක් වෙනවා. තණ්හා උපාදාන කියන දුක අනාගතයට දැක්කොත් අනාගතේ ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් කියන එක නැති කරන්න දැන් තණ්හා උපාදාන ඇති වෙන්නේ තණ්හා උපාදාන නිසා නම් තණ්හා උපාදාන නැතිකොලොත් මතු ජරා මරණ දුක නැති වෙනවා නම් කියලා අපි චතුරාර්ය සත්‍ය මෙනෙහි කරනවා දුක්ඛ සත්‍ය නූපන්න තැනකට තියලා සමුදය සත්‍ය උපන්න ධර්මතාවයකට තියලා. එහෙම ගත්තත් ගැලපෙන්නේ ගැලපෙනවද? ගැලපෙන්නේ. ඊගාවට අපි චතුරාර්ය සත්‍ය එහෙනම් අවබෝධ කරගන්නේ කොතනින්ද? මාර්ගඵල ලැබෙන්න නම් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න ඕනේ නේද? අපි පටිච්චසමුප්පාදේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ එහෙනම් කොහොමද? කොතනින්ද? මේක අපි කවුරුවත් හිතන්නේ නැති දෙයක්. නමුත් අනිවාර්යෙන් සිටිය යුතු දෙයක්. මෙතන තියෙන මේ අර්ථයේ අඩුව තමයි මාර්ගඵලලාභී ශාසනය කියන්නේ. අවබෝධ කරගන්න චතුරාර්ය සත්‍ය නැති වුණේ. එතකොට ওই විදිහට ගන්න අර්ථය චතුරාර්ය සත්‍යට ගලපලා බලන්න. පටිච්චසමුප්පාදයට ගලපලා බලන්න, රාග දේශ මොහ විනයට ගලපලා බලන්න ගැලපෙනවද කියලා. දැන් අපි විපාක ස්කන්ධ ටිකේට දුක්ඛ සත්‍ය දැම්මොත් දුක ඇතිකලේ තණ්හාව නිසා, තණ්හාව නැතිකලොත් දුක නැති කර වෙනවා කියලා අතීතයට ගිහිල්ලා තණ්හාව නැති කළා මේ දුක නැති කරන්න පුළුවන්ද අපිට? බැහැ. විපාක ස්කන්ධ ටිකට දුක්ඛ සත්‍ය පැනෙවුවොත් දුක ඇති වෙන කොමක් නිසාද? තණ්හාව නිසානේ. එහෙනම් ඒ තණ්හාව අතීත හේතුවක් නේ. එහෙනම් අපිට කාලය හරහා යන්න වෙනවා ආපස්සට එහෙම. ඇයි තණ්හාව නැතිකොලොත් දුක නැති වෙනවා කියන තැන ගන්න නම් ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හරි. එහෙනම් ඊගාව දෙ අපි එතන තියෙන දුක්ඛ සත්‍ය අවබෝධ කරගෙන සමුදය ප්‍රහාණය කළ නිරෝධය සාක්ෂාත් කරන්න නෙමෙයි එහෙනම් කියලා උත්තරය හම්බ වෙනවා අපිට. ඉතින් දුක්ඛ සත්‍ය හම්බ වෙන්නේ නැහැ කියන එක හම්බ වෙනවා. හරි. අද තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නිසා මතු ජාති ජරා මරණ ශෝක පරිදේව කියන දුක උපදිනවා නම් මේ තණ්හාව නැති කළොත් අද තණ්හාව නැති කළොත් මොකද වෙන්නේ? අනාගතේ ජාති ජරා මරණ දුක නැති වෙනවා නම් නූපන්න දෙයක් නැති කරන්න උත්සාහවත් වෙනව නෙමෙයිද? එතකොට මේ දැන් තියෙන දුක මොකේද දාන්නේ? ඔබට මම කියන්නේ මෙහෙම. ඩෙන්ගු හැදිලා බෙහෙත් ගන්න ස්පිතාලට යනවා.
දොස්තර මහත්තයා කියනවා මැලේරියාව කියන එක හැදෙන්න පුළුවන් මෙන්න මේ වගේ විස බීජ වලින්. මෙන්න මේ බෙහෙත් ටික බොන්න මැලේරියාව හැදෙන්නේ නැහැ කියලා. ඩෙන්ගු වලට තියෙන ලෙඩකට බෙහෙත් ගන්න ගියාම නූපන්න ලෙඩක් ගැන කියලා බෙහෙත් දෙනවනේ. තාම මැලේරියාව හැදිලා නැහැ. අනාගතයට දැන් මම හැදිච්ච ලෙඩේට බෙහෙත් ගන්න ගියේ. දොස්තර මහත්තයා බෙහෙත් දෙන්නේ මොකටද? මැලේරියාව හැදෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා මේ බෙහෙත් ගන්න. හරිද ප්‍රශ්නේ? දැන් ජීවිතයේ තියෙන ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායස කියන දුකෙන් මැඩිලා පීඩිත වෙලා මේ ජීවිතේ දුකේ නිවීමක් හොයාගෙන තුන්රුවන් ගාවට ගියාම තණ්හා උපාදාන නිසා අනාගත දුක හැදෙන්නේ. තණ්හා උපාදාන නැති කළ අනාගත දුක නැති කරන්නයි කියලා කියනකොට අර වගේ නෙමෙයිද? දැන් දුකට ප්‍රතිකර්ම ගන්න ගියාම අනාගත දුක ඇති වෙන තණ්හාව නිසා තණ්හාව නැති කළ අනාගත දුක නැති කරන්න කියලා බෙහෙත් දෙනවා. ඩෙන්ගු හැදුනහා ලෙඩාට මැලේරියාවට බෙහෙත් දුන්නා වගේ නෙමෙයිද? වෙනවද නැද්ද? වෙනවා. දැන් මේ ප්‍රශ්නේ කොහෙන්ද ලියන්නේ? මං කියන්නේ මං අහන දේවල් සාධාරණ ප්‍රශ්න නෙමෙයිද? මං කිව්වේ මේ මම මොනවාර දෙයක් ඕගලන්ට ඔයගොල්ලෝ මේතයි ආමුදුරෝ එක දේවල් හදලා කියනවා කියලා. ඒකයි මම අපි එකතු වෙලා පරිශ්‍රණය කරමු කියලා. මේ දැන් අපි විමසනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වන විමර්ශිතව ගහේ තබ්බා. විමර්ශල බලලා ගන්න කියලා. නමුත් අපිට සාධාරණ ප්‍රශ්නයක් මතුවෙනවා. අපි එහෙනම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ තාම නූපන්න දුකක් නූපදීමට කෙලෙස් නැති කරනවද? ඉපදිලවත් නැති දුකකට, දන්නේවත් නැති දුකකට, හටගත්තේවත් නැති දුකක් ප්‍රහාණය කරන්න අපි ප්‍රතිපදාවක් වඩනවද? ඒක සම්දිට්ඨිකයි, අකාලිකයි, ඒපස්සිකයි කියලා පෙන්වන්න පුළුවන්ද? ඉපදිලවත් නැති දුක, දන්නේත් නැති දුක, හටවෙලත් නැති දුක, මනෝමය ඔය දුක නැති වෙනවා මේ කෙලෙස් නැති කළොත් කියලා කෙනෙක් ප්‍රතිපදාවක් පනවනවා නම් මේ ශාසනයේ අනිත් ශාසනවල වෙනසක් නැහැ. සම්දිට්ඨිකයි අකාලිකයි කියලා කියන්න බෑ. අනිත් අයත් කියන්නේ අනිත් ශාසනවල කියනවා අද හොඳට ඉන්න. ඔබ සදාතනික සැපෙත ස්වර්ගයට යනවා. සම්දිට්ඨික විපාකයක් පනවන්න බෑ ඒ ශාසනයට. මරණයෙන් පස්සේ තමයි අද කරන දෙයට පස්සේ හොඳ දෙයක් ඔබට ලැබෙයි. ඒ වගේ අද තණ්හා උපාදාන කියන කෙලෙස් නැති කරන්න අජරාමර බව අනාගතයේදී ලැබේ. ඉතින් මේ දෙකම එකයි. එතකොට මහා ප්‍රදේශයන්ගේ පෙන්නපු චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න අපේ ජීවිතේට චතුරාර්ය සත්‍යයක් නැහැනේ. අපි දුක්ඛ සත්‍ය දකින්නේ කොතනින්ද? චතුරාර්ය සත්‍ය දකින්නේ කොතනින්ද? ස්කන්ධ ටිකෙන් දකින්න බෑ. මොකද දෝෂේ? සමුදය නැති කරගන්න විදියක් නැති වෙනවා. ඇයි? ඒ ස්කන්ධ ටික එතනින් දුක්ඛ සත්‍ය දෙමු දුක ඇති කරපු හේතුව අනාගතයට යනවා. අතීතයට යනවා. තණ්හා උපාදාන කියන ටික අද සමුදය වුණා. ඵලය නැත්තම් දුක්ඛ සත්‍ය අනාගතයට යනවා. චතුරාර්ය සත්‍ය වර්තමානයේක දුක දැකලා දුක ඇති කරපු හේතුව මෙන්න මේකයි කියලා දැකලා මේ හේතුව නැති කළා දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව වඩලා දුක අවසන් කරගෙන ජීවත් වෙන්න තැනක් හම්බ වෙන්නේ නැහැ අපිට. නේ? මේ ප්‍රශ්නේ මම කියනක තේරෙනවද දන්නේ මේක ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා. මේක ලියාගන්නේ කොහොමද? මෙන්න මේ අවුරුදු ගානක ඉඳලා අපි ඔක්කොම දුවන්නම් වල ඔහේ දුවනෝ මනෝමයෙන් හිත හිතා
ඒකෙන් අද වෙනතා කවුරුවත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නැහැ. අවබෝධ කරගත්තේ නැත්te අවබෝධ කරන්න චතුරාර්ය සත්‍යයක් නැහැනේ. අපි මේ ගත්ත අර්ථයේ විදිහට දුක්ඛ සත්‍ය පහළ වෙන තැන සමුදය සත්‍ය නැහැ. සත්‍ය නැහැ. සමුදය සත්‍ය පහළ වෙනකොට දුක්ඛ සත්‍ය නැහැ. සමුදය ප්‍රහාණය කළා දුක නිරුද්ධ කරනවා කියන එක අනාගත මනෝමය එකක් වුණාම නින්දා කටයුතු නූපන දෙයක් නූපදවන්න කටයුතු කළා. එතකොට උපන්න දෙයට මොකද කරන්නේ? ඒකට මොකුත් නැහැ අදහසක්. නමුත් ඔයගලන්ට මම මේ ප්‍රශ්නය ඇති මේ පටිච්චසමුප්පාද ධර්මයේ අර්ථයේ ඇති වැරද්ද විසමතාවය පෙන්වන්නේ. අපි කවුරුවත් හිතන්නේ ඔහේ දුවනවා. නමුත් අපි පෙළ දහමට පටිච්චසමුප්පාද ධර්මයට අලුත් ආකාරයක දැක්මක් එකතු කළොත් දැක්මක් කියන්නේ ඒ පෙළ දහම අපේ ජීවිතයට සම්බන්ධ වෙන විදිහට නෝනෙන් අපි තව පැත්තක පොඩි පරිශ්‍රණයක් කළා බලමු. දැන් ওই විදිහට අර්ථ ගත්තාම ඇති වෙන විසමතාව ගැන මම මතක් කළේ. චතුරාර්ය සත්‍ය හම්බ වෙන්නේ වර්තමානයේ. මොකද චතුරාර්ය සත්‍ය මෙන්න මෙහෙම ප්‍රධාන ලක්ෂණයක් තියෙනවා. ගවම්පති කියලා සූත්‍රයක් තියෙනවානේ. ගවම්පති සූත්‍රයේ පෙන්නනවා යම් කිසි කෙනෙක් දුක පිරිසිදු දැක්කොත් එයා සමුදය ප්‍රහාණය කළ කෙනෙක්. නිරෝධය සාක්ෂාත් කළ කෙනෙක් මඟ වඩපු කෙනෙක් වෙනවා. යම් කිසි කෙනෙක් සමුදය සත්‍ය ප්‍රහාණය කළා නම් එයා දුක පිරිසිදු දැක්ක කෙනෙක්, නිරෝධය සාක්ෂාත් කළ කෙනෙක් මඟ වඩපු කෙනෙක් වෙනවා. යම් කෙනෙක් නිරෝධය සාක්ෂාත් කළා නම් එයා දුක පිරිසිදු දැක්කා, සමුදය ප්‍රහාණය කළා, මාර්ගය වඩපු කෙනෙක්. යම් කෙනෙක් මාර්ගය වඩලා අවසానයි නම් එයා දුක පිරිසිදු දැකපු, සමුදය ප්‍රහාණය කළ, නිරෝධය සාක්ෂාත් කළ කෙනෙක්. එකට තියෙනවා. එහෙම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න හම්බ වෙන්නේ අපිට. සමුදය උපදිනකොට දුක නැත්තම්, දුක උපදිනකොට සමුදය නැත්තම් අවබෝධ කරගන්න හම්බ වෙන්නේ. ඔය ගන්න ක්‍රමයට ඔය වැරද්දටයි චතුරාර්ය සත්‍ය අවබෝධය නැති උනේ. නමුත් මේ වැරද්ද කවදා කොතනකින් හෝ හැටුණු දවසකටයි මාර්ගඵල ලාභී ශාසනය ලෝකේ පහළ වෙන්නේ. එතෙක් රහතන් වහන්සේලා ඉන්නවා කියනවා නම්, යටත් ප්‍රශ්න සෝවාන් වෙච්ච කෙනෙක් හරි ලෝකේ ඉන්නවා කියනවා නම් ඒක සංකල්පයක්, ඒක බොරුවක්. ලෝකෙම මේ පටිච්චසමුප්පාදේ වැරද්ද මේ විදිහට තියෙද්දි ඔය දර්ශනය, ඔය අර්ථය ඔය විදිහට අරගෙන තියෙද්දි චතුරාර්ය සත්‍ය අවබෝධ කෙරුවා කියලා කියනවා නම් කෙනෙක්, ඒක බොරුවක්. ඒක වෙන්නේ නැති දෙයක්. හැම තැනම හැම කෙනෙක්ම මනෝමය සංකල්පයකින් තමයි ඉන්නේ. නමුත් මම ඔබට අද දුක කියලා දෙන්න. දුක ඇති වෙච්ච හැටිත් කියලා දෙන්න. දුක නැතිවීමත් කියලා දෙන්න. නැති කරන මගත් කියලා දෙන්න. මේ ටික හොඳට අහන්න. මම දන්නවා මම මේ ටික හැබැයි අපි අවුරුදු 100 ගානක් අරගෙන ආපු අර්ථය, අපි අරගෙන ඉන්න අර්ථයට මෙච්චර කල් අරගෙන තිබුණු අර්ථයට වඩා ටිකක් වෙනස් වෙයි. නමුත් අපි පටිච්චසමුපාදයට, චතුරාර්ය සත්‍යයට, රාග දේශ මොහ විනයට ගැළපෙනවද කියලා බලමු. ගැළපෙනවා නම් ගමු. නැත්තම් අයින් කරමු. දැන් ඉස්සෙල්ලා අර්ථගත වැරද්ද අපි කිව්වේ ඒක චතුරාර්ය සත්‍යයට බහලන්න බැහැලෙන්නේ නැහැ. පටිච්චසමුපාදයට ගැළපෙන්නේ නැහැ. පටිච්චසමුපාදයේ චතුරාර්ය සත්‍යයට බැහැලෙන්නේ නැහැ. පටිච්චසමුපාදයේ පෙළ වචන ටික කියාගෙන ගිය හැකි ඒක චතුරාර්ය සත්‍යයට බැහැලෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය පෙන්වන ටික පටිච්චසමුපාදයට බැහැලෙන්නේ නැහැ. දැන් අපි පොඩ්ඩක් බලමු බුදුරජාණන් වහන්සේ
චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න අපිට ධර්ම දේශනා කරලා තියෙන්නේ කොහොමද කියලා. මේ පටිච්ච සමුප්පාද ධර්මයේ දැක්කොත් පටිච්ච සමුප්පාද දැක්කොත් ධර්මයේ දැක්ක කිව්වනේ. ධර්මයේ දැක්කොත් පටිච්ච සමුප්පාදේ දැක්ක වෙනවනේ. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. පටිච්ච සමුප්පාදේ හරියට අවබෝධ වුණොත් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත් පටිච්ච සමුප්පාදේ අවබෝධ වෙනවා. පටිච්ච සමුප්පාදේ අවබෝධ වෙච්ච චතුරාර්ය සත්‍ය අවබෝධ වෙච්ච කෙනාට කියනවා දිට්ඨි සම්පන්නයි කියලා. පුළුවන් නම් මම මේ කියන ටික ග්‍රහණය කරගන්න බලන්න. මම අද ඕගලන්ට අපව වෙනවා මම මේ කියන ටික කෙනෙකුට ඇත්තටම තේරුණොත් මමත් මාර්ගඵල දෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මම බය නැතුවම කියනවා යා සෝවාන් කියලා. මම අද කියලා දෙන්න යන කෙනෙක් ටික දැක්කොත් Taman දැක්කොත් සෝවාන් කියලා බය නැතුවම මම කියලා දෙනවා. මං කියලා දෙන ටික හැබැයි දැක්කේ නෑ. හැබැයි මේ මොකද එකක් තියෙනවා තමයි කියන අදහසක් හරි ආවොත් මාර්ගස්තවත් වෙනවා. ඒ තරම් වටිනා ටිකක් කියලා දෙන්න හදන්නේ. අපි පොඩ්ඩක් බලමු. ඒකද ඕගොල්ලෝ ගත යුත්තේ මාර්ගඵල දෙනවා කියපු හින්දා නෙමෙයි. අපි ගොඩාක් ලාභයට සෝවාන් සකදාගාමී මාර්ගඵල හොයනවානේ. කවුරු හරි කෙනෙක් ඉක්මනට මාර්ගඵල දෙනවා කිව්වොත් හරි ඉක්මනට අපි දුවනවානේ නේ. ඒ වගේ මාර්ගඵල දෙනවා කියපු පමණකින්ම ගන්න නෙමෙයි. මේ පෙන්වන දහම් ක්‍රමය මහා ප්‍රදේශයන්ට ගැලපෙනවද කියලා බලලා ගැලපෙනවා නම් ගන්න. ගලපල බලනකොට තේරුණොත් අන්න ඕගලන්ට ධර්මයේ තේරෙනවා. එහෙම තේරුණොත් දිට්ඨි සම්පන්නයි. නැතුව මං කියපු හින්දා නෙමෙයි. හරි. බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම අර්ථයක් දෙන්නන්නේ. පෙර අවිද්‍යාව මුල් වෙලා කර්ම ප්‍රශ්න අවිද්‍යා පත්‍ය සංඛාරා. ඒක හරි. හොඳට බලන්න අවිද්‍යාව කියන්නේ සත්‍යයක්ද? අවිද්‍යාව කියන්නේ සත්‍යයක්ද? නෑ. පුද්ගලයෙක්ද? මමද? තව කෙනෙක්ද? නෑ. එහෙනම් අවිද්‍යාව කියන එක ප්‍රත්‍ය වෙලයි කර්ම කරලා තියෙන්නේ. මිසක මම කර්ම කළවත් ඕගොල්ලෝ කර්ම කළවත් තව සත්‍ය පුද්ගල කර්ම රැස් කරලා තියනවද? නෑ. එන ධර්මතාවයක් මේ පෙර ජීවිතේ අවිද්‍යාව ප්‍රත්‍ය වීමෙන් කර්ම රැස් වෙනවා කියන ධර්මතාවයක් වෙලා තියෙනවා. හරි. සංකාර පත්‍ය විඥාන ඒ කර්මය හේතුයෙන් ප්‍රතිසන්දි වශයෙන් විඥානේ පැමිණියා නම් පුද්ගලික ප්‍රතිසන්දි වශයෙන් ඇවිල්ලාද දැන්? සත්වයක් ඇවිල්ලාද? පුද්ගලයෙක් ඇවිල්ලාද? මම ඉපදිලාද? තව ඕගොල්ලෝ ඉපදිලාද? නෑ. දැන් ධර්මතාව පටන් ගන්නෑ. හොඳට මතක තියාගන්න. සංඛාර පත්‍ය විඥානං විඥානේ නිසාන නාම රූපෝනේ නාම රූප නිසාන ආයතනෝනේ ආයතන නිසාන ස්පර්ශෝනේ ස්පර්ශ නිසාන වේදනාව ඇතිෝනේ කියන ධර්මතා ටිකේ එකකවත් එහෙනම් සත්‍යයේ හෝ පුද්ගලයේ ධර්මතාව තියනවද? නෑ. ධර්මතා මිසක සත්‍යයේ නාම රූප දෙකක් සත්‍යයේ ආයතන ටිකක් සත්‍යයේ ස්පර්ශයක් සත්‍යයේ කියන වේදනාවක් එහෙම කියනවද? නෑ. මොකද අනාත්ම සිද්ධාන්තයෙන් පටන් ගන්න. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන තැනට කියන්නේ ස්කන්ධ ටිකක හට ගැනීම. තේරුණා නේද? උතන තියෙනවා ওই ස්කන්ධ ටිකේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා ධර්මතා පහ. ඔය විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ගොඩේ ටිකේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා ස්කන්ධ ටිකක් හටගෙන තියෙනවා. දැන් මේ පුද්ගලයෙක්ගේ කෙනෙක්ගේ සත්වයේගේ එකක් නෙමෙයි. එතන තියෙන රූපය යම් රූපයක් තියෙනවා නම් චත්තාරෝච මහ භූතා චතුර්ණංච මහ භූතාන උපාදාය රූපා. යම් කිසි රූප කියලා යමක් තියෙනවා නම් ඒ රූප
යම්තා රූප කියලා යමක් ලෝකේ තියෙන මෙලෝ වේවා පරලෝ වේවා කොච්චරද කියනවා අතීත වේවා අනාගත වේවා වර්තමාන වේවා ආධ්‍යාත්මික වේවා බාහිර වේවා ඖදාරික වේවා ඒ කියන්නේ ගොරෝසු වේවා සියුම් වේවා හීන වේවා ප්‍රනීත වේවා දුර වේවා ළඟ වේවා යම්තා රූප තියෙන හැම රූපයක්ම සතර මහා ධාතු සහ උපාදාය රූපයි කියලා ධර්මතාවයකින් මිසක මිනිස්යන්ගේ රූප දෙවියන්ගේ රූප යක්කුන්ගේ රූප කියලා රූප තියනවද නැහැ. ඒ රූප පඨවි තේජෝ වායෝ කියන්නේ සත්‍ය පුද්ගලයේද නැහැ. හරි. යම් කිසි වේදනා සංඥා චේතනා කියන ධර්ම විදින බව හඳුනන්න පුළුවන්කම හිතන්න පුළුවන්කම කියන ධර්මතා තියෙනවා නම් මේවා චෛතසික නැත්නම් සිතක යෙදෙන ගති. ඒවා ස්පර්ශය නිසා හටගන්න සිතක යෙදෙන ගති. වේදනා චෛතසිකයේද තමන් මම වේදනා චෛතසිකයේද පුද්ගලයා සත්‍ය සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටික පුද්ගලයේ සත්‍යයේද එහෙනම් තමන්ද ඔය රූපයි ඔය නාමයි කියන දෙක හින්දානම් විඥානය සිත කියන එක මමවත් මගේවත් මගේ ආත්මවත් නෙමෙයි නැත්නම් තව කෙනෙකුගේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කියනවා පෙර අවිද්‍යා කර්ම නිසා මෙන්න මේ විඥානාමෘතලාතන පස්ස වේදනා කියලා මෙන්න මේ වගේ විපාක ස්කන්ධ ටිකක් හට ගන්නවා. ඒක තමයි. ඔකට කියනවා උප්පත්ති භවය කියලා. තාම කර්ම භවය පෙනෙන්නේ නැහැ. පෙන්වෙන්නේ නැහැ. ඔය උප්පත්ති භවයට දැන් මේ ස්කන්ධ ටික තණ්හා උපාදාන කියන කෙලෙස් ටිකක් එකතු කරලා මේක කර්ම නෙමෙයි මේ තණ්හා උපාදාන කියන ටික කෙලෙස්. ඒතම් මම ඒ කියන්නේ මගේ කියලා ගන්න තැන තියෙන්නේ මොකද්ද? තණ්හාව. මම කියලා දකින්න තැන තියෙන්නේ මොකද්ද? මානය. මගේ ආත්මය කියලා දකින්න තැන තියෙන්නේ මොකද්ද? දිට්ඨිය. තණ්හා මාන දිට්ඨි කියන්නේ කෙලෙස්. ඔන්න ඔය විපාක ස්කන්ධ ටිකට තණ්හා උපාදාන කියලා කියන්නේ තමන්ගේ මනසේ මේ මම මේවා මගේ ආත්මයයි කියන හැඟීම එකතු වෙච්ච ගම කාම භවයේ උප්පත්ති භවයේ හැදෙනවා. ඒ කියන්නේ තමන්ව නිර්මාණය වෙනවා සත්‍යව ඉපදෙනවා පුද්ගලයාව ඉපදෙනවා. දැන් මේ කය තමන් වෙලා විපාක ස්කන්ධ ටිකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටිකක් එකතු වෙච්ච ගමන්ම තමන්ව තණ්හා උපාදාන බව වෙච්ච ගමන්ම චාති තමන්ව නිර්මාණය වෙනවා. සත්‍යව නිර්මාණය. ඉස්සෙල්ල හැදුනේ ස්කන්ධ ටික. ස්කන්ධ ටිකෙන් පුද්ගලයා සත්‍ය පනවන්න පුළුවන්ද? බෑ. ස්කන්ධ ටිකට කෙලස් ටිකක් එකතු වෙච්ච ගමන්ම තේසං සත්තානං ධම්මි සත්ත්වනිකාය ජාති. ඒ සත්ත්වනිකාය ඉපදීම ඒ පුද්ගලයන්ගේ ඉපදීම වෙනවා. දැන් මේ කය මම වෙලා නැද්ද ඔබට? මේ කය මම වුණා කියලා කියන්නේ කය පුරාණ කර්මයට හටගත්ත ස්කන්ධයක්. ඒ කය මම මගේ කියන එක වර්තමාන තණ්හා උපාදාන කියන තැනින් එකතු වෙච්ච කෙලෙසයක්. ওই දෙකේ ප්‍රතිඵලය මොකද්ද? ජාති තමන් ඉපදිලා නම් දැන් මේ මම ඉන්නෝ වෙලා නම් ඔබ ලෙඩ වෙන, මහලු වෙන, මරණයටපත් වෙන දුකේ යුක්තද නැද්ද? දුකයි. ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාසෙන් මිදිලා නැහැ. ඔබ ඔබව හදාගත්තොත් මම ඉපදුනොත් ඔබ ජරා මරණ දුකෙන් යුක්තද අද නැද්ද? යුක්තයි. ඔය ජාති ජරා මරණ දුක ඒකම පෙනෙනවා කියන ටික
ස්කන්ධ. පෙනෙන දෙයට මේ මගේ දුව, මගේ පුතා, මගේ ගෙදර කියලා තණ්හා උපාදාන කියන ගති ටිකක් එකතු වෙච්ච ගමන් තමන්ට රන් රිදී මුතු මැණික වස්තු උපදී. ඊට පස්සේ ඒව කැඩෙන බිඳෙන විනාශ වෙන ගානේ දුක එයිද නැද්ද? එනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා තාම මේ ජීවිතේ කර්ම භවයේ පෙන්වන්නේ නැහැ. විපාක ස්කන්ධ ටිකකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික එකතු කළා ජරා මරණ දුක හදාගත්ත හැටි. හොඳට මතක තබා ගන්න සත්ත්ව පුද්ගල භාවයේ ඉපදීමක් වෙන්න ස්කන්ධ ටිකක් තිබුණාට සත්ත්ව පුද්ගලෙක් වෙන්නේ නැහැ. ස්කන්ධ ටික හසු නොවි කෙලෙස් ටිකක් විතරක් තිබුණොත් පුද්ගලික ඉපදීම වෙන්නේ. අපි කියමුකෝ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටික තිබුණා. ඒ රූපය මම කියන අදහස හෝ සත්වයක් කියන අදහස හෝ පුද්ගලයෙක් කියන අදහස හෝ හැඟීම අපි තුල නූපන්නොත් නොයදුනොත් අර රූපය සත්ව පුද්ගල භාවයට දුක් විඳින්න පුළුවන් අපිට බෑ. හරි. ස්කන්ධ ටික හසු නොවුනොත් කෙලස් ටික විතරක් පැත්තක තිබුණොත් ඒත් උපන්න වෙන්නේ. අපි උදාහරණයක් ගත්තොත් මට දැන් අපේ අප්පච්චි කියලා හොඳට සිහි කරන්න පුළුවන් නිමිත්ත තියෙනවා. සෙනෙහ සාදරය කියන ටිකක් තියෙනවා. නමුත් වර්තමාන සතර මහා ධාතුන් හම්බෙච්ච රූපයක් අහුවෙන්නේ නැති හින්දා තාත්තා ඉන්නවා කියලා පනවන්නේ ඉපදීමක් වෙලා තියෙනවද? කෙලස් ටික තිබුණාට ස්කන්ධයක් අහුවෙලා නැති හින්දා තාත්තගේ જાතියක් වෙලා නැහැ. ස්කන්ධ ටික තිබුණොත් කෙලස් ටික ඊදුන්නේ නැත්නම් ඒ තාත්තට ගන්න. බැරි වෙලා මේ මගේ තාත්තා කියලා බලන ගතියකුත් හම්බ වුණොත් ඒ ගතියට වර්තමාන තියෙන රූපිකුත් අහු වුණොත් තාත්තා ඉන්න තාත්තා කෙනෙක් හම්බෙන්නේ නැද්ද මට? එහෙම ඉන්නකොට ඒ රූපෙට මොන හරි උඩ තනේ මගේ තාත්තට ගහනවා කියලා දුක් විඳිද නැද්ද මම? විඳිනවා. රූපේ දිරනකොට මගේ තාත්තා දැන් මහලු වෙලා කියලා දුක් විඳිද මම නැද්ද? ලෙඩ වෙනකොට මගේ තාත්තා ලෙඩ වෙලා කියලා දුක් විඳිද නැද්ද? මගේ තාත්තා ලෙඩ වීම නිසා මහලු වීම නිසා මරණය නිසා මට දුක් විඳින්න නම් තාත්තා ඉන්න ඕනේ නේද? හරි. ඒ තාත්තා කියන එකී ඉපදීම වෙන්න නම් දැන් මගේ මනස දැන් සිහි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. නමුත් ස්කන්ධ ටිකක් හම්බෙලා නැති හින්දා තාත්තා ඉපදිලා නැහැ. වර්තමානයේක නැහැ මට. ස්කන්ධ ටික තියෙද්දි මේ ගතිය නොයදුණු ඒත් අඩන්න බෑ. එහෙනම් තාත්තගේ පුද්ගලික ඉපදීම වෙන්න ස්කන්ධ සහ කෙලෙස් කියන දෙකම එකතු වෙන්න ඕනේ නේද? හරි. අතීතයේදී ඇස් ඉදිරියට ආපු ස්කන්ධ ටිකට කෙලෙස් ටික යෙදුණු හින්දා තාත්තා හැදිලා තිබිලා කියනවා. එදත් තාත්තා හිටියා නෙමෙයි. තාත්තා කියන දුක අතීතයේදී විඳින්නේ විපාක ස්කන්ධ ටිකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික එකතු කළාමයි ජරා මරණ දුක් විඳලා තියෙන්නේ. අනාගතයට මේ තාත්තා මගේ තාත්තා කියලා හිතන්න පුළුවන් ගතිය යම් රූපයක යෙදුනොත් එදාට දුක එයි නේද? මම මේ මතක් කරුවේ තණ්හා උපාදාන කියන ටික කෙලෙස් මිසක කර්ම නෙමෙයි. ජාති කියලා කියනකොට තේසං සත්තානං තම්මි සත්තනිකායේ ජාති සංජාති කියනකොට අපි ශනිකව අර්ථ අරගෙන තියෙන උප්පත්ති ප්‍රතිසන්දි වශයෙන් යන තැනක නෑ. තේසං සත්තානං තම්මි සත්තනිකායේ ජාති කියලා කියන්නේ මම මිනිස්සෙක් වෙන එකට. තව මිනිස්සෙක් වාසය කරන්න හම්බෙන එකට. මම පිරිමියෙක් වෙච්ච එකට. ඔබ ගැහණියෙක් වෙච්ච එකට. මේ රූපය මම කියලා උරුම වෙච්ච දවසේ මේ රූපය මම කියලා ඔබට උරුම වෙච්ච දවසේ සත්ත්ව පුද්ගල භාවයේ ඉපදේව ඕනේ. බුදුරජාණන් වහන්සේ මේ ජාති ජරා මරණ දුක හදාගත්ත සිද්ධියයි මේ පෙන්වන්නේ. පෙරද මේ චතුරාර්ය සත්‍ය නොදැක්ක නිසා
විපාක ස්කන්ධ ටිකක් හැදෙනවා ඉස්සෙල්ලා. ඔතෙන්ද තමයි කියන්නේ ප්‍රබස්සර මිදන් වික්‍රේ චිත්තම් මහන් මේ සිත ප්‍රබස්සරයි. පංචකෝ ආගන්තුකේ උපක්ලිසේ උපක්ලිට්ටං පිටතින් පැමිණෙන කෙලස් ටිකකින් කිලුට වෙනවා. මෙන්න මේ විපාක ස්කන්ධ ටිකට තණ්හා උපාදාන කියන කෙලස් ටිකක් එකතු කළා සත්ත්ව පුද්ගල භාවය උපදවාගෙන දැන් අපි ජරා මරණ දුක් විඳිනවා නම් ඔය දුක ඇති කරපු හේතුව මොකද්ද? දැන් සත්ත්ව පුද්ගල භාවයේ දුක ඇති උනේ මොකකින්ද? තණ්හා උපාදාන කියන කෙලෙස් ටිකනේ. මොකද ස්කන්ධ ටිකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික එකතු කරපු තැන ඉඳලා නේද මම කියන කම හැදුනේ. නම් මං විඳින හැම දුකක්ම මට විඳින්න උනේ මේ කය මම කියලා පෙනුණු කම හින්දා නම් මේ දුකට ළඟම හේතුව මොකද්ද? තණ්හා උපාදාන කියන කෙලෙස් ටික. මේ තණ්හා උපාදාන අද නැති කළොත් මම ලෙඩ වෙලා මහලු වෙලා මරණයටපත් වෙන මේ දුක් විඳින්න පුළුවන්ද? බෑ. එහෙනම් සීලයක පිළිතලා සමතකම තහනකින් හිත වඩ විපාක ස්කන්ධ ටිකේ ඇත්ත පෙන්වන්න ඕන. මොකටද? තණ්හාව යෙදෙන්නේ නැති වෙන්න. එහෙම වුණොත් මේ කය මම කියලා මගේ කියලා මගේ ආත්මයයි කියලා මිදින සියලු දුක නිදහස් වෙනවා. තේරුණාද? ඔන්න යම් කිසි කෙනෙක් අද දුක්ඛේ අඥානං වුණොත් ඒ කිව්වේ විපාක ස්කන්ධ ටිකට මේ කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපේ පෙර අවිද්‍යා කර්මයට හැදුණු කය නායම් වික්‍රේ කායෝ තුම්හකං නාපියන්නේ සං පුරාණ මිදන් වික්‍රේ කම්මා. මහන්නේ මේ කය උඹලගේ නෙවෙයි, තව කෙනෙකුගෙත් නෙමෙයි, පුරාණ කර්මෙන් හටගත්තේ. නතුම්හක සූත්‍රය පෙන්නනවා. හරි. ඔන්න විපාක රූපේ ස්කන්ධය. වර්තමාන තණ්හා උපාදාන භව කියන ටික මේ කය මම මගේ ආත්මයයි කියලා හිත නැඹුරු කළා නම් ඔක්කාන්ති නාම රූප. මේ කයට මේ කෙලස් ටික නැඹුරු කළා නම් ජාති. මේ දැන් මම වෙලා ඉපදිලා නම්. දැන් මම ලෙඩ වෙලා මහලු වෙලා බැනුම් අහලා මට ලැජ්ජ වෙලා නිന്ദා පහස ඇවිල්ලා මගේ දේවල් කඩා වඩාගෙන මට අසාධාරණකම් වෙලා යම් දුකක් විඳිනා. ඔය දුක් ටිකට මම විඳින මේ දුක් ටිකට හේතු ටික මොකද්ද? ආසන්න හේතු ටික මොකද්ද? මේ කය මම මගේ ආත්මය කියලා ගත්ත තණ්හා උපාදාන කියන කෙලෙස් ටිකනේ. තණ්හා උපාදානය නිසායි දුක ඇති වෙන්නේ කියලා දන්නේ නැත්නම්, දුක දන්නේ නැත්නම් මේ මම කියලා විදින දුකක් තියෙනවා නම් ඔය දුක ඇති කලේ මේ තණ්හා උපාදාන කියන ගතිය නේද කියලා දුක්ඛ සමුදය අඥාන මොනොත් මේ තණ්හා උපාදාන කියන කෙලෙසය අයින් කළා මම විදින සියලු දුක නිදහස් වුණ ඇකේ කියලා නිරෝධී අඥාන මොනොත් මේ ආර්ය අෂ්ටාංග මාර්ගය ඒකට තියෙන ප්‍රතිපදාවයි කියලා මාර්ගය අඥාන මොනොත් මේ චතුරාර්ය සත්‍ය නොදන්න අවිද්‍යාව මුල් වෙලා අද කර්ම රැස් කර ගන්නවා අපි. අවිද්‍යාව මුල් වෙලා අද මම කුසල සහගත කර්ම කරනවා, අකුසල සහගත කර්ම කරනවා. මම කියන අදහසින්. හැබැයි මම කියන අදහසින් මෙහෙම කර්ම කරන්න හේතුනේ මොකද්ද? මේ මම කියන දුක හටගත්ත හැටි, දුක ඇතිවීම නැතිවීම නැති කරන මග කියන චතුරාර්ය සත්‍ය නොදන්නා කම නෙවෙයි දැන් මේ කර්ම රැස් කරගන්න. අද ඇති කරගන්න අවිද්‍යා සංඛාරයට තණ්හා උපාදාන වුණා. අවිද්‍යාවෙන් හටගන්න කර්ම නිමිත්තට තණ්හා කරනවා. ඒ කියන්නේ මට තණ්හා වුණා. අද ඇති කරගන්න අවිද්‍යා කර්මයේ තිබුණොත් නැවතත් මේ විඥානේ අර වගේම රූපයකට වැස ගන්නවා. පෙර ජීවිතයේදී විපාක ස්කන්ධ ටිකක් හැදුනහම විපාක ස්කන්ධ ටිකට තණ්හාව තබල එතන දුක හදාගත්තා. එදත් දුක ඇතිවීම නැතිවීම නොදන්න අවිද්‍යාවෙන් සත්පුරුෂ භාවයෙන් කර්ම රැස් කළා.
ඒ කර්මය නිසා අද විඥානාම කුසලයන් පස්සේ වේදනා කියලා ස්කන්ධ ටිකක් හැදුනා. අද ස්කන්ධ ටිකට කෙලස් ටිකක් එකතු කරලා අද දුක හදාගත්තා. අද දුක ඇතිවීම නැතිවීම නැති කරන මඟ නොදන්නා අවිද්‍යාවෙන් අද කර්ම රැස් කළා. ආයත් විඥානේ රූපයකට දැස ගන්නවා. අපි මේ ජීවිතේට යම්සේ අවිද්‍යා කර්මය මුල් වෙලා ආවද ආයෙත් මෙතනින් යන්නේ එහෙමමයි. මම කියන ටික තේරුණාද? තේරුම් ගන්න බලන්න. මේක 100ට කෝටියකට තහ සාධාරණ අර්ථයක් මම මේ දෙන්නේ. බලන්න පටිච්ච සමුපාද ධර්මයෙන් හරියට පෙන්වන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍යය. පටිච්ච සමුපාද සිද්ධියෙන් කියනවා පෙර චතුරාර්ය සත්‍ය නොදන්නා අවිද්‍යාව මුලලා කර්ම රැස් වුණා. සත්‍ය පුද්ගලයන් නෙමෙයි ධර්මතා. ඒ කර්මයේ මුලලා විපාක ස්කන්ධ ටිකක් හම්බ වුණා. විපාකයකට තණ්හා උපාදාන කියන්නේ තණ්හා උපාදාන කියන ටික කර්ම නෙමෙයි කෙලෙස්. විපාකයකට කෙලෙස් එකතු වුණාම විපාක ස්කන්ධ ටිකට කෙලෙස් එකතු වුණාම සත්ත්ව පුද්ගල භාවය උපන්නා. දැන් ජරා මරණ දුක විඳිනවා. එතකොට දැන් අපි ඔබ යම් වෙලාවක දැක්කොත් විපාක ස්කන්ධ ටිකට කෙලස් ටිකක් යෙදුන හින්දා මේ කය මම කියන ධර්මතාවයේ ඉපදිලා කියලා දැක්කොත් ඔබ මේ කය මම වගේ පෙනෙන්නේ මොකක් හින්දා කියලාද දකින්නේ? කය මම හින්දාද? නෑ. එහෙනම් මේ කය මම කියලා පෙනෙනවා කියලා දකින්න මොකක් හින්දාද? මේ කය මම කියලා පෙනෙන කෙලස් ටිකක් යෙදුන හින්දා රූපය සතර මහා ධාතුයි. කනබුන ආහාරයෙන් හැදිලා තියෙන්නේ. ඒ රූපය ඒතම් මම ඒසෝ හමස්මින් එමේසෝ අත්තාති. මගේ ආත්මයයි කියලා පෙන්නන කෙලස් ටිකක් යෙදුණු හින්දා මේ කය මම වගේ පේනවා කියලා ඔබ දැක්කොත් දැන් ඔබ මාව තමන්ව හැදුන හැටි දන්නවනේ. දුක හැදුන හැටි දන්නවා. කොහොමද දන්නේ? ඒතම් මම ඒසෝ හමස්මින් එමේසෝ අත්තාති. මගේ ආත්මය කියන කෙලෙසින් මේ දුක හදලා තියන්නේ කියලා දන්නවනම් ඔබ ඇඟිල්ල දික් කරනවාද? මම අතීතයේ ඉඳ ඇද්ද කියලා ඇඟිල්ල දික් කරනවද? මම කොහේ ඉඳ ඇද්ද? හිටියනම් කොහොම ඉඳ ඇද්ද? මොකෙක් වෙලා ඉඳ ඇද්ද කියලා ඔබ අතීතයට දුවනවද? මොකද ස්කන්ධ ටිකකට කෙලස් ටිකක් එකතු වෙච්ච ගමන් මේ කය මම කියලා පෙනෙන ධර්මතාවය නිර්මාණය වුණා කියලා දකිනකොට ඒ මම කෙලස් ටිකකින් හැදුණු සිද්ධියක් හැටියට දකිනවා මිසක කොහෙවත් ඉඳලා ආපු මම කෙනෙක් දකින්නේ නැති නිසා. එහෙනම් ඔබ අපරාන්තයට දුවනවද? මම මරණයෙන් පස්සේ කොහේ යයිද දන්නේ මොකෙක් වෙයිද දන්නේ මොකෙක් වෙලා මොකෙක් වෙයිද කියලා අපරාන්තයට දුවනවද? දුවන්න සුදුසුද? අපි උදාහරණයක් ගත්තොත් ඔබේ ෆොටෝ එකක් පින්තූරයක් බෙත්තිය ගහලා තිබුණා. ওই ෆොටෝ එක දිහා බලනකොට මේ මම කියන අදහස හිතෙනවද නැද්ද? හිතෙනවා. ඔබට මේ ෆොටෝ එක මම වගේ පෙනෙන්නේ ෆොටෝ එක මම හින්දාද ෆොටෝ එක මම කියලා පෙනෙන ගතියක් තමන්ගේ මනසේ යෙදුන හින්දාද කියන්නේ? තමන්ගේ මනස පැත්තේ ඒ ෆොටෝ එක මම කියලා පෙන්වන ගතියක් යෙදුන හින්දා ෆොටෝ එක මම කියලා පෙනෙනවා කියලා ඕගොල්ලෝ දන්නවා නම් ෆොටෝ එක මමමයි කියලා ගන්නවද? ගන්නෑ. අහන්න සුදුසුද ෆොටෝ එකට ඇඟිල්ල දික් කරලා ඒ මම කොහෙන්ද දන්නේ ඉන්නේ ඇත්තේ කොහාට යයිද කියලා අහන්න සුදුසුද? ඇයි ඒ? තමන්ට මම කියලා පෙනීමක් මිසක මම කියලා කෙනෙක් ඉන්නව නෙමෙයි කියලා දකින හින්දානේ ධර්මතාවය. ඒ විදිහටම එහෙනම් මේ කය දකිනකොට මම කියන අදහසක් එනවනම් ඔබට මේ කය දකිනකොට මම කියන අදහසක් එන්නේ කය මම හින්දා නෙවෙයි. මේ කය මම කියලා පෙන්වන කෙලෙසයක් ඔබ තුල යෙදුණු හින්දායි මේ කය මම කියලා පෙනෙන්නේ.
ඔබ යම් වෙලාවක චතුරාර්ය සත්‍ය දන්නවා නම් ඒ කියන්නේ මම මේ කය මම කියලා යම් තාක් දුකක් විඳිනවා නම් විඳින්න උනේ මේ කය මම කියලා පෙන්නපු කෙලෙසට නේද කියලා හඳුනාගත්තොත් කිසි වෙලාවක මේ කයට ඇඟිලි දික් කරන්නේ මම කියලා. මේ කය මම කියලා පෙනෙන්නේ කය මම හින්දා නෙමෙයි. කය මම කියලා පෙන්නන ගතියක් මනසේ දෙන නිසා. ඒකට කියනවා අස්මිමානය කියලා. ඒ ගතියට. එතකොට කිසිම වෙලාවක දැන් මම කියලා ස්ථිරව ඉන්න කෙනෙක් නෙමෙයි. කෙලෙසයකට හදාගත්ත සිද්ධියක් හින්දා මම කොහේ ඉඳන් එන්න ඇත්ද මම කොහාට යයිද කියලා මේකට දුවන්නේ. හරියට චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත් සක්කාය දිට්ඨිය නැහැ. මේ කයට මම කියන්නේ නැහැ. මේ කය මම කියලා දකින කෙලෙසයක් විදිහින් හින්දා මම කියලා පේනවා කියලා දැක්කොත් මේ කයට මම කියනවාද? නෑ. එහෙම වුණොත් මම කොහෙන්ද එන්නේද කොහාට යයිද කියලා පූර්වාපරයට දුවනවද? නෑ. එහෙම කය මම කියලා සක්කාය දිට්ඨිය නැති වෙන්නත් මම කොහේ ඉන්නේද කොහාට යයිද කියලා පුබ්බන්තේ කංකති අපරන්තේ කංකති කියන උදුරු වෙන්නත් හේතුනේ මොකද්ද? දර්ශනය චතුරාර්ය සත්‍ය අවබෝධය. මේ මම කියලා යම් දුකක් එනවනම් මේ දුක ඇතිකලේ මේ කය මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා පෙන්වපු කෙලෙසිය නිසා නේද කියලා දුක්ඛ සමුදය දැක්කා. මේ කය මම මගේ ආත්මය කියන පෙළේ කෙලෙසිය ගෙවුණොත් මම ලෙඩ වෙලා මහලු වෙලා මරණයටපත් වෙන දුක් විඳින්න වෙන්නේ නිරෝධය දැක්කා. එහෙනම් සීලයක පිළිපදලා හිත වඩමින් මම හොඳට රූපේ පිරිසිද දකින්න ඕනේ රූපේ පෙන්වන්න ඕනේ මේ කය මම කියලා පෙන්න කෙලෙසේ කිවෙන තා සමුදය ප්‍රහාණය වෙලා නිරෝධය සාක්ෂාත් වෙලා දුක කියන තැන දුක ආපු ස්කන්ධේ පිරිසිද දකින්න තක් මම යමක් කටයුතුයි කියලා ඔබ දැක්කොත් වර්තමාන චතුරාර්ය සත්‍ය දැක්කොත් කිසි වෙලාවක සක්කාය දිට්ඨිය පිටිකෙන්නේ නැහැ. හොඳට මතක තබා ගන්න මේ කය මම කියලා පෙන්නන කෙලෙසිය කියදුන හින්දා මම කියලා පෙන්නලා නේද කියලා දැක්කේ නැත්තම් ඔබ මේ දුක්ඛ සමුදය මේ කෙලෙසියට මෙහෙම දුකක් ඇතිකලේ මෙහෙම නිමිත්තක් ඇතිකලේ කියලා දැක්කේ නැත්තම් සක්කාය දිට්ඨිය කියන්නේ කෙලින්ම ඔබට මේ කය මමම වෙනවා. එහෙම නේද? මම කියන එක තේරෙනවද? ඒ කියන්නේ ෆොටෝ එක දකිනකොට ඒක මම කියලා හිතෙන මම කියලා පෙනෙන විදිහේ කෙලෙසියක් යෙදුන හිඳයි ඒ රූපේ මම වගේ පේන්නේ කියලා දන්නේ නැති වුණු සිහිය නැති වුණු ඒ රූපයත් පේන්නේ මම කියලා. නේ? මම ওই ටීවී එක ගැන කියන්නේ. ඇත්ත ඉදිරි පිටට රූපයක් එනකොට ඒ රූපය සත්‍ය පුද්ගලයෙක් කියන අදහස ඔබට යෙදෙනවා නම් තණ්හා උපාදාන කියන කෙලෙස් ටික ඔබ තුල යෙදෙනකොට ඔබට දැන් ඒ රූපය සත්‍ය පුද්ගලෙක් හැටියට පෙනෙනවා. ඔබට ටීවී එකේ තියෙන රූපේ පුද්ගලයෙක් හැටියට පෙනෙන්නේ ඒ රූපේ කෙනෙක් හින්දා නෙවෙයි. ඒ රූපේ කෙනෙක් හැටියට පෙන්වන කෙලෙස්යක් ඔබ තුල යෙදුණු හින්දායි. බැරි වෙලා ඒක ඔබට අමතක වුණොත් ඒ රූපේ පුද්ගලයෙක් හැටියට පෙන්වන කෙලෙස්යක් මන් තුල යෙදිලා නේද කියන එක දන්නේ නැති වුණොත් ඔබට ඒ රූපේ දිහා බලන පුද්ගලෙක් කියලා. එතකොට ඒ රූපේනොත් ඔබට දුක එනවා. එන්නේ නැද්ද? එනවා. ඒ පුද්ගල ජාතිය නැතුව ජරා මරණ දුක එනවද? නැහැ. එහෙනම් ඒ ටීවී එක තුල පුද්ගලයෙක් ඉපදිලා නේද? ඒ උපන්න මොකද පෙනෙන දෙයට කෙලස් ටිකක් එකතු වෙච්ච පමණකින් නම්
එහෙනම් ඒ දුක් ටිකට හේතුව තණ්හා උපාදාන කියන කෙලෙස් ටික. මම කතා කරන ටිකක් ගැඹුරුයි. මට එක දෙයක් මතක් කරනවා. පටිච්ච සමුප්පාද ධර්මයේ මෙන්න මේ වැරැද්ද ලිහුනේ නැතිනම් ලෝකේ නිවන් මඟ නැහැ. හේතුඵල සංදිය බෙදඬ අවිද්‍යා සංකාර අතීත හේතු විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටික වර්තමාන ඵල. එතන හේතුඵල සංදියක් කියලා බෙදන්න හරි. ඒ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටිකට තණ්හා උපාදාන භව කියලා. එතනදී ඵල හේතු සංදියක් බෙදන්න එපා. විපාක ටිකට කෙලස් ටිකක් විතර කර්ම නැහැ එතන. විපාක ටිකට කෙලස් ටිකක් එකතු කළා දුක නිර්මාණය වෙන මිනිස්සෙක් වෙලා. මනුස්ස ලෝකෙ ඉපදිලා මිනිස්සෙක් ඉපදිලා විඳින දුක්. එතකොට විපාකයට කෙලස් ටිකක් එකතු කළාම මනුස්ස මට්ටමේ විපාකයක් ඇතිලා මේ තියෙන්නේ. ඔය විපාක ස්කන්ධ ටිකට රූප භව මට්ටමේ තණ්හාවක් ඇති වුණොත් බ්‍රහ්මෙක් වෙනවා. ඔය විපාක ස්කන්ධ ටිකට අරූප තණ්හාවක් ඇදුණොත් අරූපී බ්‍රහ්මෙක් වෙනවා. මොකද විපාක ස්කන්ධ ටිකට කෙලස් ටිකක් යෙදුනහමයි මනුස්ස මට්ටමේ જાතියක්ද දේව මට්ටමේ જાතියක්ද බ්‍රහ්ම මට්ටමේ જાතියක්ද කියලා කියන්නේ. මේ දුක නැමැති ඵලය විපාක ස්කන්ධ ටික කෙලස් ටිකක් එකතු කළා සත්ත්ව පුද්ගලයේ දුකක් බවට පත් කරගත්ත තැන දක්වාම විපාකයක් හැටියට දකින්න. පෙර කර්මයට විපාකයක්. ඊට පස්සේ ඵල හේතුව දකින්න ජාති ජරා මරණ ශෝක පරිදේව මේක දුක මේ තණ්හා උපාදාන කියන කෙලස් ටික නිසා මේ දුක ඇති උනේ. මේ කෙලස් ටික නැතිකොල දුක නැති කළ හැකි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දුක් නැති කරන ප්‍රතිපදාවයි කියලා අද චතුරාර්ය සත්‍ය නොදන්නා අවිද්‍යාව තිබුණොත් අද කර්ම රැස් කරගන්නවා. අන්න ආපහු මේ ඵලය හේතුවක් ඇති කරගන්නවා. දුක නැමැති ඵලය ඒ දුක නැමැති ඵලය ඇති කරපු හේතුව නැති කළ දුක නැමැති ඵලය නැති කළ හැකි බව එකට ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩි යුතු බව කියන උත්තරේ හම්බුනේ නැත්නම් ඒ ඵලය නිසා අද අවිද්‍යා කර්ම කියන හේතුවක් ඇතිවෙනවා. ඒ අවිද්‍යා කර්ම නිමිත්තට තණ්හා උපාදාන වෙලා මතු ප්‍රතිසන්දි වශයෙන් යනවා. අන්න එතෙන්ට දාන්න මොකද්ද? ඵල හේතු සම්පිය. මෙතනදී පෙර අවිද්‍යා කර්මයට විපාක ස්කන්ධ ටික හැදිලා විපාක ස්කන්ධ ටිකට හොඳට මතක තියාගන්න විපාක ස්කන්ධ ටිකකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික එකතු කරලා එකතු වෙලා ජාති ජරා මරණ කියන දුක හැදුනා කියන තැනින් පෙර කර්මයට විපාක ඉවරයි. උතනින් ඉවරයි. ඒ කියන්නේ මනුස්ස මට්ටමේ අද කර්ම රැස් කර නොගත්තොත් ඔය අද ඕගොල්ලන්ට මේ දුක තියෙන්නේ කර්මයකට නෙමෙයි කෙලෙසයකට. මේ දුක් ටික තියෙන්නේ කෙලෙසයකට. තණ්හාව පදන්න කියන කෙලෙසයකට. අනිවාර්යෙන්ම නැවත සසරට යනවා කියලා ටිකක් නෑ ඔකේ. අද දුක නොදැන දුක ඇතිවීම නොදැන දුක නැතිවීම නොදැන නැති කරන මාර්ගය නොදැන ඒක අවබෝධය ඇති වෙන තැනට කටයුතු නොකළොත් අද අවිද්‍යාවෙන් හටගන්න කර්ම ටික හේතු වෙනවා ආයත් ප්‍රතිසන්දියට යන්න. මේ දුක නැමැති ඵලයෙන් ඕගොල්ලෝ ප්‍රතිසන්දියට යන්නේ. ඔය දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධය අඥානං දුක්ඛ නිරෝධ ගාමී පටිපදාය අඥානං කියන අඥානකම නිසා මේ හතර අඥානයි කියලා කියනකොට ලොකු වෙනසක්. මේක ලොකු දර්ශනයක්. ඒ කියන්නේ
චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ කියනකොට ඔබට හම්බ වෙන්නේ මේ තව සත්‍ය පුද්ගලයෝ. මේ මමම වෙනවා. අවිද්‍යාව තිබුණොත් මමම වෙලා මම ඉන්න සත්‍යම් පුද්ගලයන්ට බයිනවා, ගහනවා, නැත්තම් දන් දෙනවා. කුසල කුසල කර්ම රැස් කරනවා. ඒ කුසල කුසල කර්ම නිසා නැවත ප්‍රතිසන්දිට යනවා. දර්ශනයක් තිබුණොත් චතුරාර්ය සත්‍ය දන්නවා කියන දර්ශනය. මොකක්ද දර්ශනය? මෙහෙ එන්න මෙහෙවිලා බලන්න කියලා ලෝකේ ඕනම කෙනෙකුට පෙන්වන්න පුළුවන් වටිනා දර්ශනයක් නිර්මාණය වෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ විපාක ස්කන්ධ ටිකට කෙලස් ටිකක් එකතු වුණාම පංච උපාදාන ස්කන්ධ ලෝකයක් හැදෙනවා කියලා. ඒ කියන්නේ මට පේනවා තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්වන දර්ශනය තමයි ඔබට සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා පෙනෙන්නේ ඒ වස්තු සත්‍ය පුද්ගලයෝ හින්දා නෙවෙයි. ඒව සත්‍ය පුද්ගල භාවයට පෙනෙන කෙලෙස්යක් ඔබ තුළ යෙදුණු හින්දායි කියලා පෙන්නකොට මට හරියට දර්ශනයක් තියෙනවා නම් මම මෙහි සත්‍යෝ ඉන්නවා කියලා පයින්නේ මම කර්ම රැස් කරගන්න යන්නේ මම දන්නවා පංච උපාදාන ස්කන්ධ ලෝකය මේ සත්‍ය පුද්ගල භාවයට පෙනෙනවා මට. හැබැයි එහෙම පෙනෙනකම ඇති කරලා තියෙන්නේ මොකද්ද? තණ්හා උපාදාන කියන මේ කෙලෙස් නිසායි කියලා දන්නවා. මේ කෙලෙස් අයින් කළොත් මේ ලෝකේ නිරුද්ධ කරන්න පුළුවන් කියලා දන්නවා. ඊගාවට කෙනාට ඔබ එක්කෙනෙක් ගත්තොත් ඔබට තව සත්‍ය පුද්ගලයෙක් කියලා පේනවා. හරි. ඔබට සත්‍ය පුද්ගලයෙක් කියලා තව සත්‍ය පුද්ගලයෙක් ඉන්නේ කියලා ඔබ කෙනාට පේනවා. කෙනාට එහෙම පෙන්නේ තව සත්‍ය පුද්ගලයෙක් ඉන්න හින්දා නෙවෙයි. කෙනා තුල මේ වෛරසය තියෙන නිසා. කෙනා තුල මේ කෙලස් ටික යෙදුනහම ඔබට පේනවා. ඊගාවට හැබැයි ඔබ දන්නේ නැත්නම් ඔබට සත්‍ය පුද්ගලයෝ කියලා පෙනෙන විදිහ කෙලස් ටිකක් ඔබ තුල යෙදිලායි පේන්නේ කියලා ඔබ සක්කාය දිට්ඨිය යුක්ත රූප සත්‍යෝමයි මේ රූප ටික සත්‍ය පුද්ගල කියලා ඔබට පෙනෙනවා ඔබේ කෙලස් ටික යෙදුන හින්දා පෙනෙනවා කියන එක ඔබ දන්නේ නැති වුණොත් සක්කාය දිට්ඨිය යුක්ත. ඒ කියන්නේ මේ සත්‍ය පුද්ගලයමයි කියලා හිතෙන්නේ. සත්‍ය පුද්ගලයෝ ඉන්න හින්දා මට පේනවා කියලා ඒගොල්ලෝ හිතන්නේ. ඒක තමයි දිට්ඨි උපාදානයේ හැටි. ඊගාට කාම උපාදාන කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ රන් රිදී මුතුමැණික් ආදී අතිශය වටිනා ඒ කියන්නේ වස්තු විපාක ස්කන්ධ ටිකට කෙලස් ටිකක් යෙදුනහම මේව රත්තරන් මේව රිදී මේ මුතු මැණික් මේව මෙච්චර වටිනවා කියලා ඔබට පේනවා. හරි. ওই වස්තුන් වටිනවා කියලා ඔබට පෙනෙන්නේ ඔබ තුල ඒව වටිනාකමට පේන කෙලස් ටිකක් යෙදුන හින්දායි කියලා ඔබ දන්නේ නැත්තම් ඔබට ලෝකේ නිර්මාණය ඔබ හිතාගන්නේ ඒ වස්තු වටිනා වස්තු තියෙන හින්දා මට හම්බ වෙනවා කියලා හිතන්නේ. ඔබ ලෝකේ ඇත්තම වෙනවා. එතකොට ඒ වස්තු එක පොර කරනවා. ඒව කැඩෙනකොට බිඳනකොට වෙනස් වෙනකොට අඬනවා, විලාප දෙනවා. නමුත් ඔබට ඒ වස්තු නැති වෙලා විනාශ වෙලා හොරු ගෙනිලා අඬන්න උනේ ඔබට වටිනා වස්තු හම්බ වෙච්ච නිසා. ඔබට වටිනා වස්තු හම්බුනේ වටිනා වස්තු තිබුණ හින්දා නෙවෙයි. ඒ වස්තු වටිනාකමට පෙන්වන කෙලෙසි Taman තුළ යෙදුනේ හින්දා. ඔය කෙලෙසි අයින් කළොත් ඒ වටිනා දේවල් නැති වෙලා දින දුක් විඳින්න වෙන්නේ කියන දර්ශනය හම්බ නොවුනොත් ඔයගලන්ට උල්ලන්නවත් බෑ දුකෙන්. රන් රිදී මුතුමැණික් තියෙන වටිනා වස්තු තියෙන ලෝකෙක තමයි ජීවත් වෙන්න වෙන්නේ. චතුරාර්ය සත්‍ය නොදන්නවා වුණොත් සත්‍ය පුද්ගලයෙක් තමයි තව ජීවත් වෙන්න වෙන්නේ. රන් රිදී මුතුමැණික් එක තමයි ඔයගලන් ජීවත් වෙන්න වෙන්නේ. තියෙන ලෝකෙක තමයි ජීවත් වෙන්න වෙන්නේ. එතකොට ඉන්න පුද්ගලයෝ ඔය අතර ඉන්න පුද්ගලයෝ ලෙඩ වෙනවා, මහලු වෙනවා, මරණයටපත් වෙනවා තියෙන වස්තු කැඩිලා බිඳලා විනාශලා නැති වෙන දුක කියන එක නිරායාසයෙන් වතුර වගේ ගලාගෙන එන තැනක යෝගොල්ලෝ ඉන්නේ. මොකක් නිසාද?
දර්ශනයක් නෑ. චතුරාර්ය සත්‍ය නැති හින්දා. චතුරාර්ය සත්‍ය දන්නවා නම් චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත් සාමාන්‍ය ලෝකයට වඩා එයා වෙනස්. ඔය සාමාන්‍ය ලෝකේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොවුණු ලෝකයේ මනසක තමයි මේ සත්‍ය පුද්ගලයෝ ඉන්නවා. සත්‍ය පුද්ගලයෝ නැද්දේ මමත් ඉන්නවා. රන් රෙදි මුතුමැණික් වස්තු ගුඩුව තියෙනවා. ඉතින් ඒවා මම ගන්න පුළුවන් තරම් වෑයම් කරන්න ඕනේ. නොලබෙන්න පුළුවන් මට. ඒ බඳු වස්තු මැද්දේ තමයි ඉන්නේ. යාන වාහන ගෙවල් දොරවල් ඕවා මැද්දේ තමයි ඉන්නේ. ඔය චතුරාර්ය සත්‍ය අවබෝධ නොවුණු මනස. පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කු උදපාදේ ඥානං උදපාදේ විචා උදපාදේ ආලෝකෝ උදපාදේ පෙර නොයසු විරුද්ධ ධර්මයක් කෙරේ තථාගතයන් වහන්සේට නොවන පහළ වුණා. ඒ කියන්නේ සුතවතාරි ශ්‍රාවකය දන්නවා මෙහෙම. මේ සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා මට පේනවා. සත්‍ය පුද්ගලයෝ නැද්ද ඉන්නවා වගේ මට පේන්නේ. හැබැයි මේ සත්‍ය පුද්ගලයෝ විදිහට මට පේන්නේ මේ සත්‍ය පුද්ගලයෝ නෙමෙයි. ඒ රූප ටික සත්ත්ව පුද්ගල භාවයට පෙනෙන කෙලෙසියක් ඉදුණ හින්දා නේද කියලා දන්නවා. මේ සත්ත්ව පුද්ගලයෝ කියලා පෙනෙන දාස් ගානක් තියෙද්දි නැද්දේ සත්ත්ව පුද්ගල භාවයෙන් යුක්ත ලෝකික ඉන්න සකස් කරලා තියෙන්නේ මේ වස්තු සත්ත්ව පුද්ගල භාවයට පෙන්නන මේ කෙලෙසිය නිසා කියලා එයා දන්නවා. රන් රෙදි මුතුමැණික් මේව වටිනවා කියලා ලෝකයක් නිර්මාණය වෙලා තියෙනම් එයා දන්නවා ඒ වස්තු වටිනාකමට පෙන්නන මානසික යෙදුණු ගතිය නිසා මේව වටිනවා වගේ දැනකින් මම මේ ඉන්නවා නේද කියලා. එයා කිසි වෙලාවක වටිනා වස්තු මැද්ද තව පුද්ගලයෙක් මැද්ද ඉන්නව නෙමෙයි. පුද්ගලයා ඇසුරු කරන්න වෙලා තියෙන්නේ පුද්ගලයෝ හැටියට තාම පෙනෙන කෙලෙස් ගෙවිලා නැති හින්දා. වටිනා වස්තු ඇසුරු කරන්න වෙලා තියෙන්නේ ඒ වස්තු වටිනාකමට පෙනෙන කෙලෙස් තාම ගෙවිලා නැති හින්දා කියලා දන්නවා. මේ මානසික මට්ටම දුක. ඕන වෙලාවක මේ වටිනා වස්තු විනාශ වෙලා දුක් විඳින්න පුළුවන්. මේ ඉන්න පුද්ගලයෝ ඇසුරු දුක. ඕන වෙලාවක මේ පුද්ගලයෝ වෙනස් වීම නිසා දුක එන්න පුළුවන් කියලා එයා දන්නවා. දුක ඇති කරපු කෙලෙසිය මේ වස්තු ටික පුද්ගල භාවයට පෙන්නන කෙලෙසි ගෙවුනොත් මොනතරම් සහනයක් ඇති වෙයිද? දරුවෝ මැරිලා දෙමව්පියෝ මැරිලා ඥාතීන් මැරිලා Taman ලෙඩ වෙලා කියලා විඳින සියලු දුක් ටික නිවෙනවා. මගේ නැති වෙන්න වටිනා කිසිම දෙයක් නැති වුණොත් මේ ලෝකේ මේ වස්තු ටික වටිනාකමට පෙන්වන කෙලෙස් නැති වුණොත් මගේ යමක් නැතිවීම නිසා වෙනස් වීම නිසා විනාශ වෙච්ච නිසා දුකේන විදිහේ වටිනා කිසිවක් මට හම්බ වෙන්නේ නැති වුණොත් එතන මොනතරම් සහනයක්ද කියලා දකිනවා. එහෙනම් අප්‍රමාදීව සීලයක පිළිතුරු සමතකමට අහනකින් හිත වඩ ස්කන්ධ ටිකේ ඇත්ත බලන්නේ මොකටද? ලෝකය නිරුද්ධ කරන්න. සත්පුද්ගල භාවයට පෙනෙන මානසික මට්ටම ගෙවා ගන්න. මේ වස්තු වටිනාකමට පෙන්නන මානසික මට්ටම ගෙවා ගන්න. ඒක සමුදය ප්‍රහාණය කරන්න. සමුදය දුරු වෙච්ච දවසට නිරෝධී සාක්ෂාත් වෙන දුක්ඛ නිරෝධය අජරාමරයි. ජරා මරණ දුකෙන් දුක් විඳින්න දෙයක් ඉතුරු වෙයිද? ඉතුරු වෙන්නේ නැහැ. මෙන්න මේ චතුරාර්ය සත්‍ය අවබෝධය මත ශ්‍රුතවත් හා අශ්‍රුතවත් කියලා කියනවා. අශ්‍රුතවත් පුතඥයා මෙච්චරයි දකින්නේ. මේ සත්‍ය පුද්ගලයෝ ඉන්නවාමයි කියලා දකිනවා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා මෙච්චරයි දකින්නේ. පංච උපාදානස්කන්ධ ලෝකේ කෙනා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන කෙනාට. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා දකින්නේ සත්‍ය පුද්ගල භාවයට පෙනෙන කෙලෙස්යක් ඉදුණ හින්දා සත්තු පුද්ගල භාවයට පේනවා නේද කියලා. තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නිසා මේ වගේ ලෝකයක් නිර්මාණය වෙලා නේද කියලා. තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නැතිකොලොත් මේ ලෝකෙ නිරුද්ධ කළ හැකියි කියලා. අසෘත පුතඥයට හෙල්ලෙන්නවත් බෑ. ඒටි ඉන්න සත්‍ය පුද්ගලයෝ හින්දා. එයාට භ්‍රමචර්යාව පුරලා මේ සත්‍ය පුද්ගල භාවයේ එන දුක අයින් කරන්න පුළුවන්ද? බෑ. ඇයි ඉන්න සත්‍ය පුද්ගලයෝ හින්දා එයාට මැරෙනකම්ම මේ සත්‍ය පුද්ගලයා ඇසුරු කරන්න බෑ.
ඔය මේ සත්‍ය පුද්ගලයන් සයින දුකෙන් මේ දුකෙන් අයින් වෙන්න නම් එයාට මැරෙන්න තමයි වෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ ගැඹුරු දර්ශනයක් වෙනවා. ඉතින් මේ චතුරාර්ය සත්‍ය අවබෝධය අපිට දිලිහුනේ අතහැරුනේ නිවන් දකින තාක්ෂණය ලෝකේ නැති උනේ. පටිච්ච සමුප්පාද ධර්මයට විපාකයකට කෙලස් ටිකක් එකතු කළා දුක නිර්මාණය කරගන්න දර්ශනය මතුවෙන්න තිබුණු තැන වෙච්ච එක. එතනින් කර්ම භවයක් පනෝපේක. කවුද කලේ කවද්දුනේ කියලා මම දන්නේ. අද බය නැතුව මම මතක් කරනවා. මේ වැරද්ද හදන්න නැතුව වේදනාව කියන තැන විපාක ස්කන්ධ ටිකක් පනවලා තණ්හා උපාදාන කියන තැනින් වර්තමාන කර්ම භවයේ පනවලා අනාගතේ ජාති ජරා මරණ පනවනවා කියන මේ වැරද්ද ඇතිතා ලෝකේ රහතන් වහන්සේලා බිහි වෙන්නේ නැහැ කියන එක මතක් කරනවා. දිට්ඨි සම්පන්න පුද්ගලෙක් බිහි වෙන්නේ නැහැ කියන එක මතක් කරනවා. ওই වැරද්ද ලැබුණේ නැහැ කියලා කියන්නේ. අද මේ ලෝකේ වෙනකොට සෝවාන් වතුච්ච පුද්ගලෙක් නැහැ කියන එක මතක් කරනවා. වෙන මොකුත් නෙමෙයි. අවබෝධ කරගන්න චතුරාර්ය සත්‍යයක් නැහැ. මං කිව්වේ ස්කන්ධ ටිකෙන් දුක්ඛ සත්‍ය පනවනකොට සමුදය නිරුද්ධ වෙනවා. අනාගතයට වර්තමානයේක සමුදය සත්‍ය පනවනකොට අනාගතේ දුක්ඛ සත්‍ය අනුත්පාද වෙලා. කොහොමද වර්තමානයේක ජරා මරණ දුක නිරුද්ධ කරන්නේ? නිරුද්ධ කරන දර්ශනයක් එන්නේ. ඉතින් අපි බොරුවට මේ වැරද්ද මේ විදිහටම කරපෙන්නාගෙන යමින් ඔක්කොමලා කියනවා අවුරුදු දහස් ගානක පැවතාපු යථාර්ථය මතු කරගත්තා ආර්ය ධ්‍යානපත් වුණා මෙවක එක එක තව සංකල්ප. නමුත් මම බය නැතුව මතක් කරනවා මෙන්න මේ වැරද්ද දෙහෙලා ඕගොල්ලෝම බලන්න. චතුරාර්ය සත්‍යයට ගැලපෙනවද? පටිච්චසමුප්පාදයේ චතුරාර්ය සත්‍යයට බැහැලිය හැකිද? චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාදයට බැහැලිය හැකිද? රාග දේශ මොහ හික්මනවාද කියලා බලන්න. මේ විදිහට අරගෙන. එහෙම වුණොත් මේ අර්ථය මේ විදිහට ලැබුවොත් රහත් වීම පුදුමයක් නෙමෙයි රහත් නොවුනොත් පුදුමයි. ditthi සම්පන්න පුද්ගලයෝ පහළ නොවීම නෙමෙයි පහළ නොවුනොත් පුදුමයි. ඉතින් මට පින්වතුන්ට මතක් කරන්න තියෙන්නේ මම මේ ටික කිව්වට පෙන්වුවට ඔයගොල්ලෝ එහෙමම ගන්න එපා. මේ පෙන්වන දේ සහේතුකද නැද්ද වෙනවද නැද්ද කියන එක මතක් කරන්න. ඔයගොල්ලන්ට සහේතුකයි මේක දර්ශනයක් මෙහෙන්ද මෙහැවිලා බලන්න කියලා ඕන කෙනෙකුට පෙන්වන්න පුළුවන් විදිහේ වටිනා දර්ශනයක් මේ තුලින් නිර්මාණය වෙනවා කියලා ඔයගොල්ලන්ට පේනවා නම් ඔයගොල්ලෝ පයින්තුව ගන්න ඒක ලෝකෙට කියන්නේ. ඉතින් ඒ නිසා මම මේ කාරණා ටික මතක් කළා. මේ දර්ශනයට මාත් ආධුනිකයි. ඔයගොල්ලෝ ආධුනිකයි. තව ඉස්සරහට යනකොට මේකට වඩා ගොඩාක් ගැඹුරු වටිනා අර්ථ අපිට පහළ වෙයි මම හිතනවා. ඇත්තටම අපිට නිවන් දකින්න පින් ඇති කියලා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පින් අනිවාර්යයෙන්ම තියෙනවාමයි. මොකද ඒ හිඳයි මෙහෙම ගවේෂණයක් කරන්න අපිට පුළුවන් වෙන්නේ. මෙහෙම ධර්මයක් මතුවෙන්නේ. ඉතින් මේවා කියෝ ලෝකිකය ගන්න නෙමෙයි. අපි කොහොම හරි අපේ දුක ඇති වෙන හේතු හොයලා ඒ හේතු නැති කරලා අපිව සුවපත් කරගත්ත හැකි කියන දර්ශනයක් අපි මතු කරගන්නකොට මතු කරගෙන ඒ තුලින් ජීවිතේ අපි සුවපත් කරගමු. අනන්ත සංසාරේ අපි ආවේ චතුරාර්ය සත්‍ය අවබෝධ වුනේ නැති හින්දා. චතුරාර්ය සත්‍ය අවබෝධ වුනේ නැති හින්දා තව සත්‍ය පුද්ගලයෝ හිටියේ අම්මලා හම්බුනේ. ඒ හින්දා නැවත මව් කුසකටම යන්න වුණා. සත්‍ය පුද්ගලයෝ හම්බ වෙච්ච හින්දා කර්ම රැස්ුනේ. ඒ කර්මයට විපාක යන්න මව් කුසලුත් හම්බ වුණා. නමුත් ඔබ ස්කන්ධ ටික පිරිසින දැකලා සත්ව පුද්ගල භාවය ඇති කරන කෙලෙස් නැති වුණොත් ඔබට ප්‍රතිසන්දි වශයෙන් යන්න මව් කුසක් ඉතුරු වෙන්නේ නැති වෙයි.
ඉන්න කෙනෙක්ව සිහි කළා නම් යන්න වෙන්නේ. උඩ ප්‍රතිසන්දි යන්න මව කුසක් ඉතුරු වෙන්නේ නැති මේ කේස් ටික නැතිකොළු. ඕපපාතිකවත් ඔබට පහළ වෙන්න. කෙලෙසයක් නැති ඉතුරු වෙන්නේ. ඉතින් මේ ජීවිතයේදීම මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සසර දුක අවසන් කරගන්න ඔබට ලැබේවා කියලා සිතනවා. දැන් නම් කල්පනා කරගන්න ඔගොල්ලෝ මදනාම අද දවසේද බොහොම වටිනා කුසල ධර්ම රාශියක් සිද්ධ කරගත්තා. මේ සියලු ආකාරයෙන් බල කරගත සියලු කුසලයන් ලෝකයක් සම්පූර්ණ ශාසනයක් මේ පින්වතුන් දෙවොල්තර රක්ෂා ස්ථාන අධිකෘතු අරණ්‍ය ශේෂ්ඨ අධිකෘතු ශාසන මාන දෘෂ්ටකාරක සිද්ධියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවිසුරු වඩා වර්ධනය කරගෙන දිව්‍යෝත්පන්න බෝධියකින්